ආයුබෝවන් සුබ මධ්‍යහනක්. ඔබ ස්වාධීන රූපවාහිනී මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමග මුලින්ම බලමු ප්‍රවෘත්තියේ සිරස්තල. ශ්‍රී ලාංකේය රූපවාහිනී ඉතිහාසයේ ඩිජිටල් කරන පිටුව අද සනිටුහන් වේ. ගමයි නගරයයි යා කරන කුළුබඩු මන්දිරයට ජනපතිගේ විශේෂ අවධානය. ටිකට් නැතුව බඩුත් නැතුව දෝපු දුම්රිය තෙලුත් නැතිව දිවීම අරබයි. එලිමහන් ප්‍රසංගවල හඬට අවසර දෙන්න පොලිසිය සූදානම්. 2023 පොල්බකාව අංක 1 අපනයන බෝකය කරන්න සැලසුම්. අධික හිමපතනය කැලිෆෝනියාවේ ප්‍රාන්ත රැසකත් ජනජීවිතය අවුල් කරයි. දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ක්‍රියාත්මක කරන වෘත්තීය ක්‍රියාමාර්ග 5 වන දිනටත් අද ක්‍රියාත්මක වෙනවා. ඒ හේතුවෙන් ඉන්ධන ප්‍රවාහනයෙන්ද දුම්රිය සේවකයන් ඉවත් වූ අතර කොළොන්නාව සිට ගුවන්තොටුපොළ දක්වා ඉන්ධන ප්‍රවාහනයද අද සිදු කෙරුණේ නැහැ. ගැටලු සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය දිලුම් අමනුගම මහතා සමග දුම්රිය වෘත්තීය සමිති අද පස්වරුවේ සාකච්ඡා කිරීමට නියමිතයි. දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ ඉල්ලීම් 25ක් මුල් කරගෙන වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළඹුණේ පසුගිය 23 වෙනිදායි. ඒ දින පටන් සාමාන්‍ය දුම්රිය ප්‍රවේශ පත්‍ර නිකුත් නොකිරීම සහ ප්‍රවාහනය සඳහා පාර්සල් බහර නොගැනීමටයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ පියවරගෙන තිබුණේ. මෙවන් පසුබිමක ඊයේ දිනේදී අදාළ ඉල්ලීම් සම්බන්ධව දුම්රිය සාමාන්‍ය අධිකාරිවරයා සහ දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය අතර සාකච්ඡාවක් පැවැත්වුණා. කෙසේ වෙතත් අදාළ සාකච්ඡාව අසාර්ථක වූ බවයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ප්‍රකාශ කළේ. දුම්රිය සාමාන්‍ය අධිකාරිවරයා අදාළ ගැටලු සම්බන්ධව සාධනීය මැදිහත්වීමක් නොකරන බවටයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ චෝදනා කරන්නේ. නමුත් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමේ ඇතැම් ඉල්ලීම් සාධාරණ නොවන අතර සාධාරණ ඉල්ලීම් ඉටු කිරීමට එකඟතාවය පළ කළ බවයි දුම්රිය සාමාන්‍ය අධිකාරිවරයා ප්‍රකාශ කළේ. කෙසේ වෙතත් අදාළ ගැටලුවට නිසි විසඳුම් නොලැබුණු බව ප්‍රකාශ කරමින් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ඔවුන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග දැඩි කිරීමට පියවර ගත්තා. ඒ අනුව ප්‍රවාහනය සඳහා පාර්සල් බහර නොගැනීම, ප්‍රවේශ පත්‍ර නිකුත් නොකිරීමට අමතරව තෙල් ප්‍රවාහනය, ප්‍රීමා පිටි ප්‍රවාහනය, හොල්සිම් ආයතනය සඳහා හුණුකල් ප්‍රවාහනය යන සේවාවලින් ඉවත්වන බවයි එම සංගමය ප්‍රකාශ කළේ. බේට සමකාමීව කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත ඉන්ධන ප්‍රවාහනයද ඇන හිටින බව එම සංගමය සඳහන් කළා. ඒ අනුව අද දිනේදී කොළොන්නාව නිමාව තෙල්ලංගනයේ සිට කටුනායක ගුවන්තොටුපොළ සඳහා ඉන්ධන ප්‍රවාහනය කරන දුම්රියද ධාවනය වූයේ නැහැ. බැතර දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය සහ ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලු මමනුක මහතා අතර විශේෂ සාකච්ඡාවද අද දිනේ පැවැත්වීමට නියමිතව තිබෙනවා. කෙසේ වෙතත් දුම්රිය ප්‍රවේශ පත්‍ර නිකුත් නොකිරීම නිසා දුම්රිය දෙපාර්තමේන්තුවට සිදුවන දෛනික පාඩුව රුපියල් මිලියන 5ක්. වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ආරම්භ වූ පසුගිය 23 වනදා සිට ඊයේ දක්වා සමස්ත අලාභය රුපියල් මිලියන 20ක් වනවා. මෙසේ දුම්රිය ප්‍රවේශ පත්‍ර නිකුත් නොකිරීම සම්බන්ධව දුම්රිය මකින් පළ කළේ මෙවන් අදහසක්. ටිකට් ඉෂුව කරන්නේ නිකම්ම ට්‍රේන් එකට නැගලා එන්න පුළුවන්, සමන්ට අදාළ පන්තියක එහෙම එන්න පුළුවන්. සෙනගත් ඉන්නවා. ටිකට් එකක් දුන්නේ නැහැ, ටික වහලානේ. ඇත්තට මම නම් කැමති නෑ මහත්තයෝ මේකට. මොකද සල්ලි දීලා රුපියල් 55යි මට ටිකට් එක වෙන්නේ රුපියල් 55ක් දීලානේ මම කැමති. මම නම් කැමති නෑ නිකන් යන්න. දැන් ඩීසල් වල වියදම කොහෙන්ද හොයන්නේ? මේක මහජනයාටම තමයි ඉතින් කවදා හරි ගෙවන්න වෙන්නේ. මේ යන ඩීසල් වල වියදමත් සේවකයන්ගේ පඩිනඩිත් ඔක්කොම ගෙවන්න වෙන්නේ රජයෙන්. ඉතින් ඒ රජයට කරන ලොකු පාඩුවක් මේක. කුළුබඩු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන අලෙවි මණ්ඩලයේ මාදිවෙල ශාඛාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නිරීක්ෂණයට ලක් වුණා. ගම සමග පිළිසඳර වැඩසටහන සඳහා මීමුරේ ප්‍රදේශයට පැමිණි අවස්ථාවේ කළ ඉල්ලීමකට අනුව අලෙවි මණ්ඩලයේ යලි ක්‍රියාත්මක කරවීමට ජනාධිපතිතුමා පියවර ගත්තා. දුෂ්කර ප්‍රදේශවල ගොවීන්ගේ නිෂ්පාදන අලෙවිය හා ප්‍රවර්ධනයට විසඳුමක් ලෙස පසුගිය අගෝස්තු මාසයේදී කුළුබඩු අලෙවි මන්දිරය ස්ථාපිත කෙරුණා. 1972 වසරේ ස්ථාපිත කළ මෙම ආයතනය ජනාධිපතිතුමාගේ අවධානයට ලක්වන තෙක් පැවති ලේඛනයකට පමණක් සීමා වූ නිද්‍රාශීලී ආයතනයක් ලෙසයි. ගොවියාට උපරිම මිලක් පාරිභෝගිකයාට සහනයක් මෙන්ම ගුණාත්මක කුළුබඩු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන විදේශ වෙළඳපොළ අවකාශය සලසා දීම, වෙළඳපොළ පර්යේෂණ සම්බන්ධීකරණය, න්‍යාමනය, පෝෂණය සහ ඖෂධීය ගුණය පවත්වා ගැනීම ඇතුළු අරමුණු රැසකට පිළියම් ලබා දීමට රජය මෙමගින් අපේක්ෂා කරනවා. කුළුබඩු අලෙවි මණ්ඩලය මාස 4ක කෙටි කාලය තුළ බත්තරමුල්ල, මාදිවෙල, නුගේගොඩ, තඹහින්න, රත්නපුර, කලවාන, කිරියැල්ල, කොටාමුල්ල සහ පල්ලේබැද්ද යන නගරවල ශාඛා 10ක් පිහිටුවා තිබෙනවා. 11 වන ශාඛාව ලබන 31 වෙනිදා සෙවණකල නගරයේ විවෘත කිරීමට නියමිතයි.
දේශීය කුල්බඩු සඳහා ජාත්‍යන්තර වෙළඳපොළ අවස්ථා ලබා ගැනීමට මෙවන විටත් නයිජීරියාව, ප්‍රංශය, රුසියාව, කැලිෆෝනියාව, බංග්ලාදේශය, ජපානය ආදී රටවල් සමග සාකච්ඡා කර තිබෙනවා. 2023 වසර වන විට පොල් වගාව මෙරට අංක 1 අපනයන භෝගයේ බවට පත් කරන බව පොල් පර්යේෂණ ආයතනයේ සභාපති වෛද්‍ය සාරංගලහපෙරුම් මහතා පවසනවා. ඉතිහාසයේ වැඩිම පොල් පළදාව මේ වසරේ ලබා ගැනීමට හැකි බවයි ස්වාධීන රූපවාහිනී 7 වෙනි පැය වැඩසටහනට එක් වෙමින් ඒ මහතා ප්‍රකාශ කර සිටියේ. සාමාන්‍ය තත්වයක පොල් මිල පවත්වාගෙන යන කොච්චර ප්‍රමාණයක් අපේ රටේ මේ තියෙන ධාරිතාවෙන් එහාට ගිහිල්ලා පොල් නිෂ්පාදනය කිරීමේ කාර්යයට අලුතෙන් පොල් ශාක එකතු කරන්න ඕනද කොච්චර ප්‍රමාණයක නිෂ්පාදන ධාරිතාවක් පුළුල් කරන්න අපේ රටේ පොල් ගස් මිලියන 60ක් මේ වෙනකොට තියෙනවා වාර්ෂිකව පොල් ගෙඩි මිලියන 2800ක් විතර පළදා විදිරනවා ඇවරේජ් එක ගත්තම මේ වසරේ අපි ඉතිහාසයේ මම හිතන්නේ වැඩිම පොල් පළදාව ලැබුණා මිලියන 3200ක් විතර ලැබිලා තියෙනවා පොල් මිල පිළිබඳ කතාවේදී එක පැත්තකින් පොල් වගාකරුවා උත්තේජනයක් වෙන්න නම් හොඳ මිලක් පවත්වාගෙන යන්න ඕන අනිත් පැත්තෙන් පාරිභෝගිකයා සහ කර්මාන්තකරුවා පහසුතාවයට පත් නොවෙන්නත් ඕන. පොල් මිල ඉතාම ඇදගෙන වැටුණොත් මේකේ පොල් වගාකරුවා වැඩි පළදාවක් ලබා දෙන්නම් පොල් ගහට අවශ්‍ය පොහොර, ජලය සහ ඒ පොල් ගහ රැක බලා ගැනීම කියන කාර්යයෙන් ඉවත් වෙනවා. අතරමැද මේ කාර්යයේදී විශාල වශයෙන් ලාභ එකතු වීමක් නිසා තමයි මේ ප්‍රශ්නය මතුවලා තියෙන්නේ. දැන් ඒ වෙනුවට අපිට අමාත්‍යාංශයෙන් අමාත්‍යතුමාලා උපදෙස් දීලා තිනවා අපේ ආයතන වලටත් මිල පාලනය කිරීමේ අදහසින් මේ වගේ සාධාරණ මිලකට ප්‍රධාන නගරවල පොල් විකිණීමේ වෙළඳසල් ස්ථාපිත කරන්න කියලා. අතන පොල් පර්යේෂණ ආයතන බත්තර මුල් එක සිදු කරන්න හදනවා. ඉදිරි සති කිහිපය ඇතුළත අපිට හැකියාව ලැබෙනවා. එතකොට අපි දන්නවා මේ සතියේ පොල් මිල රුපියල් 53 නම්. ඒතර පොල් ගෙඩියක් ලෙල්ල ඉවත් කරන්න රුපියල් 1.50ක විතර වියදමක් යනවා. ප්‍රවාහනය සඳහා එතන ඉඳලා කොළඹට තව රුපියල් ගාණක් ගණනය කරාට පස්සේ අපිට රුපියල් 10ක විතර 53 නම් 63කට වගේ 65කට වගේ ගාණකට විකුණ ගන්න පුළුවන්කම තියෙනවා. අපේ අදහස් තමයි 2023 වසර ඉවර වෙනකොට මිලියන 2000ක් මේ කර්මාන්තයට යොමු කරන්න. එතකොට අපි අංක 1 අපනයන භෝගයේ බවට පත් කර ගැනීමත් 2023 වෙනකොට අපේ ඉලක්කයක් බවට පත් වෙලා තියෙනවා. චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට නව වසරට සුබ පැතුම් එක් කළා. ශ්‍රී ලංකාවේ චීන තානාපති ජී චෙන් හොං මහතා ජනාධිපතිතුමා හමුවේ චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ අලුත් අවුරුදු සුබ පැතුම් පත බහර දුන්නා. සුබපැතුම් එක්කිරීම පිළිබඳ ජනාධිපතිතුමා සිය කෘතවේදීත්වය පළ කළ අතර චීන ජනාධිපතිවරයාට සහ චීන ජනතාවට නව වසර වෙනුවෙන් සුබපැතුම් පිරිනමන ලෙස චීන තානාපතිවරයාට දැනුම් දුන්නා. ශ්‍රී ලංකාව හා චීනය අතර රාජතාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ 65 වෙනි සංවත්සරය සහ සහල් රබර් ගෙවිසුම අත්සන් තැබීමේ 70 වෙනි සංවත්සරය 2022 වසරේ යෙදී තිබෙනවා. දෙරටේ මිත්‍රත්වයේ ප්‍රවර්ධනය සහ චීනය සමග සැමරුම් ක්‍රියාකාරකම් මාලාවක් පැවැත්වීමට ශ්‍රී ලංකාව කැමැත්තෙන් සිටින බවද ජනාධිපතිතුමා ප්‍රකාශ කළා. ග්‍රාමීය ආර්ථිකය සංවර්ධනය සඳහා කිතුල් ආශ්‍රිත කර්මාන්ත නගා සිටුවීමට සෑම ග්‍රාම සේවා වසමකටම රුපියල් ලක්ෂ 30 පැගෙන් ලබා දෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මිය පවසනවා. කිතුල් ආශ්‍රිත නිෂ්පාදන සිදු කරන පිරිස් සඳහා අවශ්‍ය උපකරණ ලබා දීමේ අවස්ථාවට එක් වෙමින් ඒ මහත්මිය මෙම අදහස් පළ කළා. සෞභාග්‍ය නිෂ්පාදන ගම්මාන වැඩසටහන යටතේ ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ කිතුල් ආශ්‍රිත නිෂ්පාදනයේදී සිටින 143 දෙනෙකු සඳහා ආරක්ෂිත සහ කර්මාන්තයට අවශ්‍ය උපකරණ ලබා දීම සිදු කෙරුණා. පොල් කිතුල් හා තල් වගා ප්‍රවර්ධනයේ ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යාංශය විසින් මේ සඳහා රුපියල් ලක්ෂ 10ක ප්‍රතිපාදන ලබා දී තිබෙනවා. අද සෞඛ්‍ය වලින් හොයාගෙන තියෙන කෘත්‍රිම දේවල් නැතුව මේ පොල් කිතුල් රාවලින් හදන කිතුල් හකුරු කිතුල් පැණි අතිශයින්ම සෞඛ්‍යදායක. අපේ රජය දැන් ඔබතුමාලාට ධෛර්ය ශක්තිය ලබා දෙන්න ඔබතුමාලාගේ දුප්පත්කම තුරන් කරන්න. ඒ වගේම අනාගතයේදී අපේ ප්‍රාදේශීය ලේකම්තුමාත් අපිට එකතු වෙලා ලබන අවුරුද්දට අපිට විශාල මුදලක් ලැබෙනවා. ඒකේ අනිවාර්යෙන් වෙන්න තියෙනවා මේ කිතුල් ආශ්‍රිත කර්මාන්තයේ ජනතාවට ලබා දෙන්න ආදායම. ඒ කියන්නේ අපේ හැම ගමකටම ලක්ෂ 30ක් හම් වෙනවා. කොරෝනා ව්‍යසනය හේතුවෙන් නතර කර තිබූ කුඩා පරිමාණයෙන් සිදු කෙරෙන සංගීත ප්‍රසංගවල ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කිරීම සම්බන්ධයෙන් කාල සීමා නිකුත් කිරීමට පොලිසිය පියවරගෙන තිබෙනවා. කොරෝනා මර්ධන එන්නත් ගැන ලෝපුරා අසත්‍ය ප්‍රචාර පැතිර යන අතර එම ප්‍රචාරවලට අප හසු නොවිය යුතු බව සෞඛ්‍ය අංශ අවධාරණය කරනවා.
පොලිසියෙන් ලබා දී ඇති අවසරයට අනුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ අනුමැතිය ඇතිව සඳුදා අඟහරුවාදා බදාදා සහ බ්‍රහස්පතින්දා දිනවල රාත්‍රී 10 දක්වාත් සිකුරාදා සහ සෙනසුරාදා දිනවල අලුයම 1 දක්වාත් සංගීත ප්‍රසංගවල ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කිරීමට අවසර හිමි වනවා. ඉරිදා දිනවලදී මධ්‍යම රාත්‍රී 12:30 දක්වා ශබ්ද විකාශන යන්ත්‍ර යොදාගත හැකි වනවා. එලිමහන සංගීත සංදර්ශන සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව පැවැත්විය යුතු වනවා. එහි වගකීම සංගීත සංදර්ශන සංවිධායකයන් වෙත පවරා ඇති අතර අවශ්‍ය අවස්ථාවන්හිදී ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ උපදෙස් ලබා ගත යුතුයි. කොරෝනා ව්‍යසනය හේතුවෙන් දීර්ඝ කාලයක් පුරා සංගීත සංදර්ශන පැවැත්වීම අත්හිටවා තිබුණා. ඊයේ දිනේදී කොරෝනා ආසාදිතයන් 458 දෙනෙකු වාර්තා වීමත් සමග සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 5,84,107ක් දක්වා ඉහළ ගියා. 9,522 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබනවා. දැනට ළඟා කරගෙන තියෙන යම්කිසි පාලනය වෙච්ච තත්වය ඉදිරියට රැක ගන්නවද නැද්ද කියන එකේ තීරණාත්මක කාල පරිච්ඡේදයක තමයි අපි ඉන්නේ. තියෙන මාර්ගෝපදේශන වලට උපරිම වශයෙන් අනුගත වීමක් අපි දකින්නේ නැහැ. මේ සෑම එකක්ම අපිට තියෙන අවදානම වැඩි කරනවා. ඉතින් එතකොට අපිට රටක් විදිහට එසේ අවදානම වැඩි වුණොත් මේ අපි ළඟා කරගෙන තියෙන පාලන තත්ත්වය අපෙන් ගිඩි වුණොත් ලබන වසරේ නැවත වරක් මේක විශාල වශයෙන් වසංගත තත්ත්වයක් මතුවීමේ අවදානමක් තියෙනවා. ඉතාමත් වගකීමකින් මේ සතිය කීපය ගත කරන එක ඉතාමත් වැදගත්. මොකද ඒ ගත කිරීම තුළ අපේ ඉදිරි අවුරුද්දේ අපේ රටට මේ කොවිඩ් වල තියෙන බලපෑම මොනතරම් වෙනවද නැද්ද කියන එක ඉතාමත් තීරණාත්මක සතියක දෙකක තමයි අපි ඉන්නේ. කොරෝනා මර්ධන එන්නත් ලබා දීමේ වැඩසටහන යටතේ පළමු මාත්‍රාව 1,59,385 දෙනෙකුට ලබා දී තිබෙනවා. දෙවන මාත්‍රාව 1,38,33,773 දෙනෙකුට ලබා දී ඇති බවයි සෞඛ්‍ය අංශ තහවුරු කරන්නේ. මෙවැනි විට තුන්වන මාත්‍රාව ලබාගෙන ඇති සංඛ්‍යාව 35,50,824ක්. එන්නත් කරනට විරුද්ධව වැඩ කරන සංවිධානකම කණ්ඩායම් ඉන්නවා. ඒක අසත්‍ය ප්‍රචාර සමාජ මාධ්‍ය හරහා පැතිරවමින් ජනතාව එන්නත් කරමින් ඈත් කරන්න වැඩ කරනවා. ඒකේ බලපෑමක් අද බටහිර රටවලට විශේෂයෙන්ම ළමා එන්නත් කරන වැඩසටහන් වලටත් තියෙනවා. අද වෙනකොට මේ කොවිඩ් එන්නත් කරන වැඩසටහනටත් ඒ විදිහට මේ සංවිධානාත්මක කණ්ඩායම් ක්‍රියාත්මක කරනවා. විද්‍යාත්මක නොවන අවිද්‍යාත්මක මත පතුරවනවා සමාජ ජාලා හරහා. ඒක ලංකාවටත් යම් විදියකට ඒ පණිවිඩ එනවා. ඉතින් ඒකින්ද ඒ මත සංවිධානාත්මක කණ්ඩායම් වල තියෙන මේ වැරදි අවිද්‍යාත්මක මතවලට රැවටිලා තමුන්ගේ ජීවිතය අවදානමකට ලක් කරගන්න එපා කියන එක. මෙරට රූපවාහිනී ඉතිහාසයේ නව කඩඉමක් සනිටුහන් කරමින් රූපවාහිනී විකාශන ඩිජිටල් කරණය අද ආරම්භ වනවා. සුපැහැදිලි දසුනින් අනාගතය දකින්නට සුවහසක් ශ්‍රී ලාංකීය රූපවාහිනී ප්‍රේක්ෂකීන්ට අවස්ථාව ලබා දීම මෙහි ආරමුණයි. රූපවාහිනී විකාශනයේ ප්‍රතිසම හෙවත් ඇනලොග් ක්‍රමවේදයේ සිට අංකිත හෙවත් ඩිජිටල් ක්‍රමවේදය දක්වා ගෝලීය වශයෙන් ගමන් කරමින් සිටිනවා. ඒ අනුව ඇනලොග් විකාශන ක්‍රමය ක්‍රමෙන් අඩු වී එම තාක්ෂණයේ ක්‍රමෙන් යල්පිනු තත්ත්වයටයි පත්ව තිබෙන්නේ. බිම තත්ත්වයේ යටතේ ඇනලොග් විකාශන පද්ධතිය නඩත්තු කිරීම හා ඉහළ යන අතිරේක රූපවාහිනී නාලිකා අවශ්‍යතාව සපුරාලීමේ අභියෝගයට රූපවාහිනී ඩිජිටල් කරන ව්‍යාපෘතිය කදිම පිළිතුරක් වනු නොඅනුමානයි. ජපාන ණය ආධාර යටතේ ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය මකින් රජය විකාශකයින් සහ ප්‍රේක්ෂකයන් යන සියලු පාර්ශව සඳහා ප්‍රතිලාභ හිමි වනු ඇති. රූපවාහිනී විකාශන ඩිජිටල් කරන ව්‍යාපෘතියේ නිල සමාරම්භක උත්සවය අමාත්‍ය ඩල සලහපිරම මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු 7ට කොළඹදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. මෙරට තේ කර්මාන්තයේ නගා සිටුවීම වෙනුවෙන් සිලෝන් ටී නාමය ආරක්ෂා කර ගැනීමට රජය ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නා බව අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා. කුඩා තේවතු සංවර්ධන අධිකාරියේ කාර්ය මණ්ඩල ඇගීම් සම්මාන උළෙලට සහභාගී වෙමින් අමාත්‍යවරයා එම අදහස් පළ කළා. කුඩා තේවතු සංවර්ධන අධිකාරියේ කාර්ය මණ්ඩල ඇගීමේ සම්මාන උළෙල බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේදී පැවැත්වුණා. ඒ අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ සහ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් වසර 25ක සේවා කාලයක් සම්පූර්ණ කළ සේවක පිරිස ඇගීම මෙහිදී සිදු කෙරුණා. ශ්‍රී ලංකාවේ වැවිලි කර්මාන්ත ක්ෂේත්‍රයේ මතු අභිවෘද්ධිය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ කෘෂි කර්මාන්ත ක්ෂේත්‍රයේ මතු අභිවෘද්ධිය වෙනුවෙන් වර්තමානයේ කවර ආකාර ගැටලු තිබුණත් රජයේ හැටියට අපි උපරිමයෙන් කැප වෙලා කටයුතු කරනවා කියන කාරණය ඉතාම පැහැදිලිව අපි මේ අවස්ථාවේදී සිහිපත් කරනවා. සාම්ප්‍රදායිකව සිදු කරන අලුත් වගාවන්ට නැවත වගාවන්ට අමතරව මේ රටේ තේ සිටුවීමට කැමැති ඕනෑම පුද්ගලයෙකුට තේ පැල සහ කොම්පෝස්ට් ලබා දෙන්නට අපි මේ වසර ඉදිරි වසර තුලදී කටයුතු කරනවා කියන කාරණය මම මේ අවස්ථාවේදී සිහිපත් කරනවා. ඒ වගේම තමයි මේ ක්ෂේත්‍රය හා සම්බන්ධ
කිසිම පුද්ගලයෙකුට ශ්‍රී ලංකාවේ සිලෝන්තේ කීර්ති නාමය අවභාවිතා කොට ඒ හානි සිදු කිරීමට සිදු කරන කිසිම පුද්ගලයෙකුට පසුගිය වසර දෙකක කාලය තුළ අපි කිසිදු ඉඩකඩක් ලිහිලක් නුදුන්නා වගේම අනාගතවාදීවත් එවැනි නීති රීති පිළිබඳව දැඩි අවධානය යොමු කරමින් ශ්‍රී ලංකාවේ සිලෝන්තේ කීර්ති නාමය ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය කටයුතු සියල්ල කරන බව අපි කරනවා. මේ රටේ විදේශ විනිමය ගේන ප්‍රධානම කර්මාන්තයක් වන තේ කර්මාන්තේ අපේ ශේෂ්ත්‍ර නිලධාරීන් ඇතුළු ඔබ තමුන්නාන්සේලා තමයි මේ ශේෂ්ත්‍රයේ 75%ක් ගොවි මහතුන් වැවිලි කරුවන් ශක්තිමත් කරන්න කටයුතු කරන්නේ. එක පැත්තකින් අපි ආර්ථිකය ශක්තිමත් කරන්න කටයුතු කරනවා වගේම අපි ඔබ තමුන්නාන්සේලාගේ සේවාව ඒ ගොවියාට ලබා දුන්නොත් පමණයි අපිට ඒක සාර්ථක කරගන්න හැකියාව ලැබෙන්නේ. අපි මේ කුඩා තේවතු හිමියා ඒ ගොවියා ආරක්ෂා කරගන්න ඉදිරියටත් කටයුතු කරනවා. ඒ වෙනුවෙන් තමයි අපි 2022 සඳහා බිලියන 4000ක් මුදල් ප්‍රතිපාදන වෙන් කරලා තියෙන්නේ. දේශීය නිෂ්පාදන ජනතාව අතර ප්‍රචලිත කිරීමේ අරමුණින් ආරම්භ කෙරුණු බතික් පුහුණු පාඨමාලා දිවයින පුරා සාර්ථකව ක්‍රියාත්මක කරනවා. සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව දේශීය නිෂ්පාදන ප්‍රවර්ධනය වෙනුවෙන් ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කරනවා. අත්කමින් ලොවක් දිනන්නට යන තේමාව යටතේ බතික් අත්‍යන්ත්‍ර දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යාංශය බතික් පුහුණු පාඨමාලා ක්‍රියාත්මක කරනවා. ඒ යටතේ බුලත් සිංහල මදුරාවල අම්පිටිගල සංචාරක ගම්මානයේ කේන්ද්‍ර කර ගනිමින් අම්පිටිගල මංගලාරාම විහාරස්ථානයේද පුහුණු පාඨමාලාවක් ක්‍රියාත්මකයි. මෙම පාඨමාලාව සඳහා 20කට වැඩි පිරිසක් සහභාගී වනවා. හරියාකාරව බතික් ඇඟලුමක් වෙළඳපොළට නිකුත් කරන්නේ කොහොමද කියලා මෙතනින් අපි ඒගොල්ලන්ට කියලා දෙනවා. ශ්‍රී ලංකාව පුරාම බතික් ඇඳුම් ප්‍රචලිත කරන්න බලාපොරොත්තු වෙනවා. මේ කර්මාන්තය දියුණුවත් සමගම බතික් අපනයනට බලාපොරොත්තු වෙනවා අමාත්‍යාංශය මගින්. මේ සම්බන්ධයෙන් සියලුම දැනුම අරගෙන ඒගොල්ලන්ගේ ආර්ථිකය නගා සිටවන්න තමයි මේ හැම දෙයක්ම රජෙන් දීලා තියෙන්නේ. කමින් ලොවක් දිනන්නට තේමාවේ යටතේ බතික් අමාත්‍යාංශය මගින් අපිට මේ වැඩසටහන අපිට ලබා දීලා තියෙනවා. සියලුම පහසුකම් සහිතව මේ පුහුණුව අපිට ලබා දීලා තියෙනවා. ඉතින් මම හිතන්නේ අපේ ඉන්න සියලුම දෙනා මේකෙන් ගන්න පුළුවන් උපරිම ප්‍රයෝජන මේ වෙනකොටත් ලබාගෙන තියෙනවා. ඒ මගින් හොඳ බතික් ව්‍යවසායකයෙක් වීමේ බලාපොරොත්තුව තියෙනවා. එතනින් යන්න පුළුවන් ඉහළම ස්ථානවලට යන්න අපේ කට්ටිය බලාපොරොත්තු වෙනවා. දැන් පුවත් කිහිපයක් ලුහුඩින්. කැස්බෑව නගර සභාවේ වාර්ෂික සාහිත්‍ය සංකලන උත්සවය අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. කලාව උදෙසා අනුපමේ මෙහෙවරක් කළ කලාකරුවන් 5 දෙනෙකු වෙනුවෙන් මෙහිදී සම්මාන පිරිනැමුණා. හොරණ උතුරු උඩුව ප්‍රදේශයේ අඩු ආදායම් ලාභී පවුලක් වෙත අංග සම්පූර්ණ නිවසක් ලබා දීමට හොරණ සමෘද්ධි බැංකුව කටයුතු කළා. තාවකාලික නිවසක පදිංචිව සිටි මෙම පවුලේ පියා වකුගඩු රෝගයෙන් පීඩා විඳිනවා. නිවස ඉදිකිරීම සඳහා වැය කර ඇති මුදල රුපියල් ලක්ෂ 17ක්. ප්‍රදේශීය දානපතින්ගේ සහායද මේ සඳහා ලැබී තිබෙනවා. හොරණ ප්‍රාදේශීය ලේකම් KDS සජීවනා මහත්මිය ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් නිවස ලබා දීම සිදු කෙරුණා. ඇමරිකාවේ ඇරිසෝනා ප්‍රාන්තයේ දෘෂ්ටි විශේෂඥයෙකු වන බ්‍රයන් බ්‍රේර් මහතා විසින් ඇස් කණ්ණාඩි තොගයක් පරිත්‍යාග කර තිබෙනවා. අම්බලන්ගොඩ පොල්වත්ත අග්ගාරාම විහාරස්ථානයේදී මෙම ඇස් කණ්ණාඩි බෙදා දීම සිදු කෙරුණා. බ්‍රේර් මහතාගේ පවුලේ සමාජිකයන් සමග පැමිණ මෙම සත්කාරය සඳහා සහභාගී වුණා. දිවංගත මිලිනා සුමතිපාල මහත්මියගේ 5 වෙනි ගුණානුස්මරණ පින්කම් මාලාව හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී පැවැත්වුණා. ගංගාරාම විහාරස්ථානයේ ඉදිරිපිට ඇති මකර තොරණ ප්‍රතිසංස්කරණය කර විවෘත කිරීමද සිදු කෙරුණා. බුද්ධ ප්‍රතිමා වහන්සේ විවෘත කිරීම ඇතුළු පින්කම් රැසක්ද මීට සමකාමීව පැවැත්වුණා. ගංගාරාම විහාරාධිකාරී ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජී ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන් එම කටයුතු සිදු කෙරුණා. අධික හිමපතනයෙන් බටහිර ඇමරිකාවේ කැලිෆෝනියා ඇතුළු ප්‍රාන්ත රැසක ජනජීවිතයට දැඩි බලපෑම් එල්ල වෙලා. හිමකුණාටු ආරම්භ වනවත් එක්කම දහස් ගණනකට විදුලි බලයත් අහිමි වෙලා. ගත වූ පැය 24 තුළදී පමණක් බටහිර ඇමරිකාවේ ඇතැම් ප්‍රදේශවලට සෙන්ටිමීටර 75 ඉක්ම වූ හිමපතනයක් ලැබී ඇති බව කාලගුණාංශ සඳහන් කරනවා. ගමනාගමනයේ සම්පූර්ණයෙන්ම නැහැට ඇති ආකාරය මාධ්‍ය වාර්තා කළා. ප්‍රාන්ත 6ක හිමකඳු නායාමේ අවදානම් නිවේදනද මෙවන විට නිකුත් කර තිබෙනවා. ඇමරිකාවට බලපා ඇති හිමකුණාටු තත්ත්වය අද සන්ධ්‍යා භාගයේ වන විට තවත් දරුණු වනු ඇති බවටයි කාලගුණාංශ අනතුරු අඟවන්නේ. ඒත් සමගම දින කිහිපයකට ගමනාගමන කටයුතු අඩාල විය හැකි බවටද වාර්තා පලබනවා. ඒත් සමගින් ස්වාධීන රූපවාහිනී මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මෙතකින් නිමාවට පත් වෙනවා. පසුර 1:55 සිට අපගේ පැම් පැපුවත් විකාශයේ බලාපොරොත්තු වන ඔබට සුබ දවසක්.